වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම රුවනිකා කුමාරදාස. ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වැලිකඩට යවන්න හැදූ මද්‍රව්‍ය ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ රසක් පොලිස් මෙහෙයුමකින් කොටු වෙයි. දැන් මේක මෙහෙම විසි කරනවද MCC හරහා ලංකාව ඇමරිකානු යුද උපාය මාර්ගවල කොටස්කරුවෙකු වීමේ අවදානමක් ඇතැයි සමාලෝචන කමිටුව පෙන්වා දෙයි. හෙරොයින් ජාවාරම්කරුවන් සමග සමතතා පැවැත් වූ පොලිස් නිලධාරීන් සන්තකයේ තිබී කෝටි 3කට අධික මුදල් සහ දේපොළ රසක් සොයා ගනී. ක්‍රිකට් පාවාදීමේ හෙළිදරව්ව ගැන ICC මහින්දානන්දගෙන් කරුණු විමසයි. පාස්කු ප්‍රහාරයෙන් මාස 14කට පසු ගෙදර ආ තිලිනා හර්ෂණී. ගෙදරට එන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. දරුවන්ව දකින්න තියෙනවා. ලොකු සැනසීමක් තියෙනවා දැන්. වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ තාප්පෙන් ඇතුළට විසිකිරීමට සූදානම් කර තිබූ මද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමට බොරැල්ල පොලිසිය සිදු කළ විශේෂ වැටලීමකදී හැකි වී තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ මැගසින් බන්ධනාගාරය තුළට විසිකිරීමට තැත් කර තාප්පෙන් පිටතට බැටී තිබූ පාර්සලයක් පොලිසියට හමු වීමත් සමගයි. වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ තාප්පය සහ බේස්ලයින් මාර්ගය අතර හිස් භූමියේ වැටී තිබූ සැකසහිත පාර්සලයක් ඊයේ පෙරවරු 8ට පමණ බන්ධනාගාර නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වීමෙන් පසු ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබුණා. බොරැල්ල පොලිසිය බෝම්බ නිෂ්ක්‍රියාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග පැමිණ එම පාර්සලය නිරීක්ෂණය කර තිබෙනවා. එම පාර්සලය තුළ පුපුරද්‍රව්‍ය ඇති බවට මතු සැකයත් සමගයි. කෙසේ වෙතත් පාර්සලය තුළ තිබී ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 10ක්, අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 9ක්, දුම්කල ග්‍රෑම් 32ක්, ජංගම දුරකථනයක් සහ චාර්ජරයක් බව පසුව හෙළි වුණා. පෙර දින රාත්‍රියේ බේස්ලයින් මාර්ගයේ සිට මැගසින් බන්ධනාගාරයේ තාපයට ඉහළින් අදාළ පාර්සලය විසිකිරීමට තැත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. බොරැල්ල පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් මැගසින් බන්ධනාගාරයට අසලින් වැටී ඇති සීවලි මාවතේ වැටලීමක් සිදු කර තිබෙන්නේ මෙම හමුවීමත් සමගයි. එම වැටලීමෙන් මැගසින් බන්ධනාගාරය තුළට විසිකිරීමට සූදානම් කර තිබූ තවත් පාර්සල් කිහිපයක් පොලිසිය සොයාගත් අතර එම පටුමගේ පදිංචිකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්තා. එම පාර්සල් තුළ තිබී මාවා මද්‍රව්‍ය ග්‍රෑම් 136ක්, දුම්කුඩු පැකට් 10ක්, ජංගම දුරකථන 8ක්, ජංගම දුරකථන බැටරි 119ක්, චාර්ජර් 21ක්, හෑන්ඩ් ෆ්‍රී 3ක්, පවර් බෑන්ක් 3ක්, ඖෂධ, සුවඳ විලවුන් මෙන්ම පිසින ලද ආහාරද සොයාගෙන තිබෙනවා. පොලිස් භාරයටගත් එම භාණ්ඩ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේද පරීක්ෂාවට ලක් වුණේ මේ ආකාරයෙන්. මාව තියෙන්නේ සර්. මේ දුම් කුඩු සර්. මේක සර් දැන් මේගොල්ලෝ මේක දැන් ෆ්ලක්ස් නෑනේ. මේක සෙට් කරලා තියෙන සර් වයර් දෙක ගහලා කරන්ට් එකට ගහලා සර් මේ චාර්ජ් වෙන විදිහට මේකට දාන්න දුන්නා මේ කරලා තියෙනවා. ඕ ෆෝන් බැටරි. ඔව් සර් ෆෝන් බැටරි පැකට් හදලා තියෙනවා සර්. මෙතන සර් මේ දුම් කොලේ වස. අපිට 10ක් කරනවා සර් ඒක දුම් කලයක්. මේ වගේ පැකට් තමයි. ඔව් පැකට් තමයි මොනවද තියෙන්නේ. අද උදේ ඔක තියෙන සර් මේ පොලොස් තම්බලා හදලා මේ කරලා තියෙන සර්. අපිට ගලවලා බැලුවා. කැමරට ගන්න පොලොස්. අර උදේ සර් මේ වගේ පැකට් තමයි අපිට හම්බුනේ. දැන් මේක මෙහෙම විසි කරනවද මේක? ඔව්. සාරදී අද උදේ වැටලා තිබ්බා බිම. ඔව් අද පැල්ලක් තිබුණා සර්. දැලයි තාප්පේ අතරයක් පැල්ලක් තිබ්බා සර්. දැන් මේ බැටරි යනවා කියලා කියන්නේ මේකට අදාළ ෆෝන් ඇතුළේ දිනනවා කියන විදිහවල. බන්ධනාගාර කොමසාර ජෙනරාල් තුෂාර කුල්දෙනිය මහතාද එම අවස්ථාවට එක් වුණා. අනිත් පැක්ට් එකේ සර් මේ ටික තිබුණේ. ෆෝන් එකයි සර්, චාර්ජරයි කුඩු ග්‍රෑම් තිබුණා සර් 10ක් විතර. ඔව් අයිසොත් තිබුණා සර්. බොරැල්ල පොලිස් ස්ථානාධිපතිතුමා විසින් වැටලීමක් සිදු කරලා තිබ්බා ඒ වතු ආශ්‍රිත නිවාස කීපය. ඒ අනුව විශාල ජංගම දුරකථන ප්‍රමාණයක්, බැටරි ප්‍රමාණයක්, මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පුළුවන්කම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේක ජාවාරමක් විදියට දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරලා තියෙනවා. බන්ධනාගාර වලට තාප්පෙන්ට ඉහළ
වලින් මේ ආකාරයෙන් මේ වතු ආශ්‍රිත ප්‍රදේශ වලින් මේ වගේ තහනම් ද්‍රව්‍ය නේවාසිකයන්ට ලබා දීම මේ ප්‍රදේශයේ සැකකටයුතු නිවාස කිහිපයක් පරීක්ෂා කර තිබු පොරලේ ස්ථානාධිපතිතුමා එහිදී සැකකරුවන් 4 දෙනෙක් සමග මේ විශාල භාණ්ඩ තොගය සොයාගෙන තිබ්බා. මේ සියල්ලක්ම බන්ධනාගාරය තුළට තාප්පෙට උඩින් යැවීම සඳහා සූදානම් කර තිබේ. බන්ධනාගාරයට ආසන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් දීර්ඝ කාලයක ඉඳලා ඉවරලා මේක කරන කටයුත්තක් බව ප්‍රශ්න කිරීම වල අනාවරණය වෙලා තිනවා. බන්ධනාගාරය තුළට මේවා යාම වැළැක්වීම සඳහා අවට පරිසරය පිළිබඳව ඉදිරියට ඉතාම ක්‍රමානුකූල ආරක්ෂක පිළිලක් සූදානම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් සිව් දෙනා මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝගයක් ලබාගත් බව පොලිසිය සඳහන් කළා. මේ අතර මේගමුව බන්ධනාගාරයේ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. මේ අතර පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හෙරොයින් ජාවාරම් කරන සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. මේ වන විට හඳුනාගෙන තිබෙනවා මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතාවය පැවැත් වූ පොලිස් නිලධාරීන් 4 දෙනෙක් පිළිබඳව ඒ සඳහා සහාය දුන්න තව එක් සිවිල් පුරවැසියෙක් පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ 5 දෙනාම අත්අඩංගුවට අරගෙන රඳවාගෙන තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා. මේ වන විට රුපියල් ලක්ෂ 311කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඉතා විශාල දේපල ප්‍රමාණයක් ඔවුන් මිලදීගෙන තිබෙන බවට සහ ඒ දේපල වලින් වාහන විශාල ප්‍රමාණයක් ඔවුන් භාවිත කර තිබෙන බවට තොරතුරු අනාවර වෙලා තිනවා. පසුගිය කාලය තුළ සිදු වූ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීම් සහ එක් නිලධාරියෙකු ඝාතනය කිරීම සහ තවත් නිලධාරියෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් සම්බන්ධද යන්න පිළිබඳව මේ වෙන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. දැනට ගොඩනගා ඇති MCC යෝජනාවලිය ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාව ඇමරිකානු යුද උපාය මාර්ගවල කොටස්කරුවෙකු බවට පත්වීමට ඉඩ ඇති බව අදාළ ගිවිසුම පිළිබඳ සමාලෝචනය කළ කමිටුව සඳහන් කරනවා. පසුගියදා ජනාධිපතිවරයා වෙත බහර දුන් එම කමිටුවේ සමාලෝචන වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ගිවිසුමේ අන්තර්ගත බොහෝ කරුණු මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය වන බවයි. දවසේ පුවත ඇමරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමග පසුගිය රජය සමය අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා සිව් පුද්ගල කමිටුවක් පත් කළ අතර එහි අවසන් වාර්තාව පසුගියදා අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට බහර දුන්නා. අදාළ වාර්තාව මගින් එම කමිටුව සඳහන් කර ඇත්තේ 2015 පසු MCC යෝජනාව පිළිබඳ ශ්‍රී ලාංකික සම්බන්ධීකරණය සිදු කර ඇත්තේ මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටුවා ගැනුණු කාර්යාලයක් හරහා බවයි. එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ නයිජර්, යේමනය, මොරිටානියාව, ගැම්බියාව, ටැන්සානියාව, නිකරගුවාව, හොන්ඩුරාස්, මැඩගස්කරය, ආමේනියාව, මාලි හා මලාවි යන රටවල් සමග ඇමරිකාව ඇති කරගෙන තිබූ ගිවිසුම්ද බිඳවැටි හෝ අතරමඟ නතර වී ඇති බවටයි. මැඩගස්කරය වැනි රටවල් ගිවිසුමේ ප්‍රධානයන් අත්හිටු වූ පසුත් ගිවිසුමෙන් ඉවත්වීමට නොහැකි තත්වයකට පත්වීම එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ බැරෑරුම් තත්වයක් ලෙසයි. සමාලෝචන කමිටු වාර්තාවේ මහජන දහස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු ඇති අතර 75ක් අදාළ යෝජනාව අත්සන් කිරීමට විරුද්ධත්වය පළ කර තිබෙනවා. ගිවිසුම අත්සන් කිරීම සඳහා ඍජු එකඟතාව පළ කර ඇත්තේ 7% පමණයි. මෙම ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවන තුරුම එම කෙටුම්පත් ප්‍රසිද්ධ නොකිරුණේ එහි ඇතැම් කොටස් මහජනතාවගෙන් වසන් කිරීමේ අරමුණින්දැයි සැකයක් මතුවන බවද කොමිසම පෙන්වා දෙනවා. යෝජිත ගිවිසුම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නීතියක් බවට පත් කිරීම තුළින් ඊට වළංගුතාවය ලබා දීමට MCC ආයතනය පියවරගෙන ඇති නමුත් ගිවිසුමේ වගන්ති විමසා බැලීමේදී ශ්‍රී ලංකාවේ නොවන අනපනත් රෙගුලාසි හා ක්‍රමවේද කිහිපයක් මෙරට තුළ නෛතික පිළිගැනීමකට ලක්වන බවත් සමාලෝචන කමිටුව විසින් හඳුනාගෙන තිබෙනවා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මෙන්ම ජනතා ස්වෛරීත්වය වක්‍රානුකූලව උල්ලංඝනය කිරීමක් බවයි කමිටුව පෙන්වා දෙන්නේ. රජයේ ඉඩම්වලට සින්නක්කරෝපු ප්‍රදානය කිරීමට අදාළ ව්‍යාපෘතියක් MCC ගිවිසුමේ ඇතත් එය පවත්නා නීතියට පටහැනි බවද කමිටුව පෙන්වා දෙනවා. එම නීතිය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පනතක් ලෙස සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි කරුණක් බව කොමිසමේ වාර්තාව මගින් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. එවැනි ප්‍රශ්නගත අන්තර්ගතයන් ඉවත් කළහොත් මිස MCC යෝජනාවලියට අදාළ ගිවිසුම අත්සන් කිරීම හෝ ක්‍රියාත්මක කිරීම නීත්‍යානුකූල නොවන බව කමිටුවේ මතයයි.
2019 ඔක්තෝබර් 29 වෙනිදා මෙම ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ ගැඹුරු විමර්ශනයකින් තොරව බවත් කමිටුව අනාවරණය කරගෙන තිබෙනවා. කමිටුව නිර්දේශ කරන්නේ මෙරට ස්වෛරීත්වය හා ජාතික ආර්ථික ස්වයංපෝෂිත තත්ත්වයට හානිකර කිසිදු කොන්දේසියක් යෝජනාවලිය තුළ අඩංගු නොවිය යුතු බවයි. යම් හේකින් රජය MCC ගිවිසුමට එළඹීමට අපේක්ෂා කරන්නේ නම් ඊට පෙර මෙරට ස්වෛරීත්වය අවධානමය හෙළීමට ඉඩ ඇති වගන්ති මෙන්ම අනාගත සමාජ ආර්ථික දේශපාලන ස්වාධීනත්වයට හා සුබ සිද්ධියට හානිකර විය හැකි වගන්තිද ඉවත් කළ යුතු බව කමිටුවේ නිර්දේශයයි. සංවර්ධන ප්‍රධානයක් ලෙස මතු පිටින් පෙනුනත් කමිටුව සැකපල කරන්නේ මෙම ගිවිසුම ඉන්දු පැසිෆික් මූලෝපායට අනුකූල ව්‍යාපෘති යෝජනාවක් විය හැකි බවයි. ඒ අනුව MCC යෝජනාවලිය ක්‍රියාත්මක වුවහොත් සෝෆා සහ ඇක්සා වැනි ගිවිසුම් වලට ඇතුළත්ව ශ්‍රී ලංකාව ඇමරිකානු යුද උපාය මාර්ගවල කොටස්කරුවෙකු බවට පත්වීමට ඉඩ ඇති බව කමිටුව විශේෂයෙන් සඳහන් කරනවා. ඒ අනුව ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ සංශෝධන කිහිපයක් නිර්දේශ කරන කමිටුව පවසන්නේ එම සංශෝධනවලට එකඟ නම් පොදු මහජන සාකච්ඡාවකින් හා පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් හැර අන් කිසිදු අයුරකින් ගිවිසුම අත්සන් නොකළ යුතු බවයි. දවසේ පුවත MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පළමුව රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවත් අදහස් පළ වුණා. ඇමරිකාවේ තානාපති කාර්යාලය කියලා තියෙන අපි කිව්ව එක තාම ඇමරිකාවෙන් මුදල් ලැබුණ නැහැ කියලා. මුදල් ලැබුණොත් නේ වංචාව කියන මට පේන හැටියට මේ වාර්තාව නුගුණ වටිනාකමක් නැති වාර්තාවක්. මට පේන්නේ මේක ඇත්ත වශයෙන්ම අර MIT එක ගත්ත හොර උපාධි සාතිකයක් වගේ. ආණ්ඩුව කෙලින් කියන්න MCC ගිවිසුම අනුමත කරනවද නැද්ද කියලා. මොකද්ද ඒගොල්ලෝ ඇමරිකන් ආණ්ඩුවට මෙතෙක් වෙනකොට කියලා තියෙන පිළිතුර. එච්චර අපිට කියන්න ඕනේ. ඊට ඊට පස්සේ මම කියන්නේ. මේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග සාකච්ඡා වුණ පමණට හැමෝම පමණට සාමාන්‍ය කර්චි කෝල් එකක් ලබා දීපු පමණට එතනින් එහාට දෙයක් වුණා කියලා කලබල විය යුතු නැහැ. හේතු සාගත උත්තර දෙන්න එපා. මොකෝ ඒ කාලේ කිව්වේ මේක මෙන්න මෙතනින් සමහර ලාකට තාප්පයක් දාලා වෙන් කරાવી රටවල් ආක්‍රමණය කරાવી. දැන් ඒ මවපු බෙල්ලා දැන් පොඩි මීපැටියෙක් වෙලාද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම් හොරට අස්සම් කරලා ගිවිසුම් දෙකක් දැන් තමයි ඒව එළියට එන්නේ. කැබිනට් එක දන්නේ නැහැ, ජනාධිපති දන්නේ නැහැ, මහජනයා දන්නේ නැහැ, පාර්ලිමේන්තුව දන්නේ නැහැ. හොරට අස්සම් කරලා. ඒක ඇත්ත. ඒක සමහර ගිවිසුම් අස්සම් කරා ඒගොල්ලෝ. සල්ලිත් තරම් තියෙන ඒගොල්ලෝ. ඒක වැරදි. දැන් MCC ගිවිසුම හොඳ නායකයෙක් දාලා බලන කමිටුව පත් කරන්නේ බලගත්තට පස්සේ එහෙනම් කලින් කෑගල් තියෙන බොරුවටනේ. එහෙමනම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මේකට වග කියන්න ඕනේනේ. කවදාද අස්සම් කරේ, කවුද අස්සම් කරුවේ කියලා රටට කියන්න. මේ බයිලා කියන්නේ නැතුව රටට කියන්න ඕනේ. අපි මේක අස්සම් කරන්නේ නැහැ. ඉරලා විසි කරනවා. අපි ඉන්න කාලේ මේ වගේ දේවල් කරන්න හුඟක් උත්සාහ දරුවා. නමුත් අපි ඒක නැවැත්තුවා. අපි ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ වගේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් දැන් කොහොමදත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක මේ රටවල සුදුසු නැtei කියන මතය තමයි අපි එදා ඉඳලම හිටියේ. 2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී තරග පාවා දීම සම්බන්ධයෙන් සිදු කළ අනාවරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් කරුණු විමසා තිබෙනවා. මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව හෙළි කළා. 2011 වසරේ ඉන්දියාව සමග පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගයේදී තරඟ පාවාදීමක් සිදු ඇති බවට එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රථම වරට හිරු ප්‍රවෘත්ති ඔස්සේ කරුණු හෙළි කළේ පසුගිය 18 වෙනිදායි. කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව එවක ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා පසුව සඳහන් කළා. මේ අතර තරඟ පාවාදීම සම්බන්ධයෙන් තමන් සිදු කළ අනාවරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා තමන්ගෙන් ඊයේ දිනේ තොරතුරු විමසූ බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා. මම පසුගියදා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මම අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නා. මට ඊයේ රාත්‍රී කතා කරා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ ප්‍රධානියා. එතුමා මට දුරකථනයෙන් කතා කරලා තොරතුරු මගෙන් ඇහුවා. එතුමා මට ඊයේ ඊමේල් පණිවිඩයක් කියලා තිබුණා. මම අද එතුමාට උත්තරයක් යවනවා. ඒ සියලු තොරතුරු සඳහන් කරලා පරීක්ෂණ තියන්න. ඒ අනුව දේශීය මට්ටමිනුත් ජාත්‍යන්තර මට්ටමිනුත් මේ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ අතර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා සංචිතයේ තොරතුරු මෙන්ම පසුව අවසන් මහා තරගයට කැඳ වූ ක්‍රීඩකයන්ගේ තොරතුරුද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරීන් විසින් ක්‍රිකට් ආයතනයෙන් ලබාගෙන තිබෙනවා. එවක ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වාගෙන් සහ 2011 ලෝක කුසලානයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් එළඹෙන සතියේදී කරුණු විමසීමට නියමිතයි.
දරුණු වසංගත තත්ත්වයක් හමු වූ වුවද ළමා අයිතිවාසිකම් සුරකීමට සහ ප්‍රතිලාභ සැලසීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ගෝලීය ප්‍රජාව සහාය විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා විද්වත් වෘත්තකයන්ගේ සංවිධානයේ 33 වැනි වාර්ෂික සැසිවාරය අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. As the IMF managing director has already said, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා මේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් ඇතිවුණු ගෝලීය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් සුවිශේෂී ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇති බව. අපේ රජයත් මේ මොහොතේ බොහෝ ගැටලුවට මුහුණ දෙන බව රහසක් නෙවෙයි. ආදායම් වැඩි කර ගැනීම, අපනයන ඉහළ දැමීම, ණයවාරික ගෙවීම ඇතුළු ගෙවීම් ඒ අතර වනවා. මේ වගේ ගැටලු විසඳා ගැනීමට ගෝලීය ප්‍රජාව ඉදිරියට පැමිණිය යුතුයි සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීම සඳහා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට හැකිනම් මේ අවස්ථාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ණයවාරික ගෙවීම වසර 2ක් වැනි කාලයකට අත්විඳීමට එය මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේමට පිටිවහලක් වේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වන පිටත් සියලු බලධාරීන් දැනුම් දී තිබෙන්නේ රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව සිතා කටයුතු කරන ලෙස. ඒ තමයි වෘත්තිකයන්ට දැන් තිබෙන අභියෝගය. this is now the major challenge that is before the professionals of our country. මේ අතර අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සමග ඊයේ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා යලි අවධානය යොමු කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන මගින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබා දීම පිළිබඳවයි. කොවිඩ් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රජය දක්වූ ප්‍රතිචාරය ඉතා විශිෂ්ට බව මෙහිදී එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ ලංකා බැංකු සේවක සංගමය අතර පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය යහපාලන රජයේ සමයේ රාජ්‍ය බැංකුවල සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සොයා බැලීම සඳහා කඩිනමින් කොමිසමක් පත් කරන බවයි. එමෙන්ම රාජ්‍ය බැංකුවල පවතින ඉහළ කළමනාකාරීත්වයේ පරිපාලන ගැටලු සම්බන්ධයෙන්ද ලංකා බැංකු සේවක සංගමය අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ අතර ඒ සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා. මේ අතර සිනමා ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක්ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ කලාකරුවන්ට දුන් බදු සහන පසුගිය රජය ඉවත් කිරීම හේතුවෙන් Taman ගැටලු රැසකට මුහුණ දුන් බව පෙන්වා දුන් කලාකරුවන් ඉල්ලා සිටියේ එම බදු සහන යලි ලබා දෙන ලෙසයි. එන බජට් එකට දාන්න පුළුවන් සහන ටික දාලා දෙන්න පුළුවන් සහන මොනවද කියන එක දැන් තියෙන ආර්ථික තත්ත්වයේ සලකලා බලලා අපිට දෙන්න පුළුවන් සහන අපි ලබා දෙන්න. වැඩි සහන ප්‍රයෝජනෙ ගන්න ඕන. සහනයක් දුන්නට වැඩක් නැහැ. සහනය ප්‍රයෝජනයක් ගන්න නැත්නම්. මධ්‍යම රාත්‍රියේ මෙන්ම අලුයම් කාලයේ පවා තමන් ජනතා සේවයට කැපවන බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින්. දැන් අද දේශපාලනේ මොකක්ද තියෙන්නේ? වන්දි බට්ටයෝ හැටියට කටයුතු කරොත් ඉහළම තනතුරු ටික ලැබෙනවා. ලොක්ක වෙනුවෙන් කුලියට කහින්නට ගියොත් ඊටත් වැඩිය ඉහළ තනතුරු ලැබෙනවා. ඒ වගේම නායක කාරකාදීන් සාත්තු සප්පායම් කරන්නට ගියොත් සුපිරිම තනතුරු ටික ලැබෙනවා. දේශපාලන සංස්කෘතියේ අපි ප්‍රමුඛ ස්ථානය දෙන්නට ඕන වැඩවලට, සංවර්ධනයට, ප්‍රතිඵලවලට. ඒ වගේම රටේ සංවර්ධනය. පස්වෙනිද ජයග්‍රහණයෙන් පසුව අපි රටේ වගකීම බාරගත්තාම තමුන්නාසලට අහන්නට ලැබෙයි රෑ 12ට ඇවිල්ලා සොයිසපුර පිරිසිදු භාවය විපරම් කරලා බලන අවස්ථා තමුන්නාසලට අහන්නට ලැබෙයි. ඒ වගේම උදේ පාන්දර 3-4ට ඇවිල්ලා තවත් ප්‍රදේශවල පෙර දැනුම් දීමකින් තොරව හරියාකාරව රාජකාරීන් සිදු වෙනවද නැද්ද කියන එක තමුන්නාසලට ඉදිරියට දැනෙයි. රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ කල්ලිකුතු ඖෂධ ආනයනය කර දින වෙනස් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට විකුණා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් ඔහු යහපාලන ආණ්ඩුව පිළිබඳ තවත් අදහස් පළ කළා. රාජිත සේනාරත්න කියන්නේ මම අවුරුද්දක් තිස්සේ අධිකරණේ නඩු කියලා එළියට දාපු මිනිහෙක්. මොකද්ද කරපු වරද? පිට රටින් ගේනවා කල්පැනපු බේත් දුන්නම ලෙඩ මැරෙනවා. හැබැයි අපේ දන්ත වෛද්‍ය මන්ත්‍රීතුමා මෙහි ගෙනල්ලා ලේබල් එක ගලවලා තව අවුරුදු 2ක් ඉස්සරහට ලේබල් එකක් ගලවලා කාටද විකුණන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශයට. දැන් අපි UNP ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හැදුවේ කලින් ආණ්ඩුවේ හොරු ඉන්නවයි කියලානේ.
හැබැයි අපි හදපු යහපාලන ආණ්ඩුවේ අපි කැබිනට් එකට යනකොට අපි ඉස්සරහා අර එදා මහින්ද රාජපක්ෂ මහත්තයයි ආණ්ඩුවයි දෙකම විනාශ කරපු ලංකාවේ අංකකයේ දූෂිතයෝ ටික රාජිතද පාටලීද රිෂාඩ් ඔක්කොම ඉන්න අපේ ඉස්සරහා පෙළි. රනිල්ට මලිට්ට සාගලට අකිලට සජිත් ඔක්කොටම ඕන හදිසි පනතක් තියෙනවා. මේක 50 වතාවකට වැඩිව මං කොහේ ගෙවන්න එපා. ඊට පස්සේ මංගලයි ආචාර්ය හර්ෂද සිල්වායි අරගෙන එනවා මෙන්න විදේශ කටයුතු අමාත්‍යාංශයට. මොකද්ද පනත? සමලිංගික සේවනයේ නීතිගත කිරීමේ පනත. මේ පනත එනකන් අපිට මුකුත්ම කරගන්න බෑ කියලා ලොකු අඳුනාවක් තිබුණා. එක්සත් ජාතික පක්ෂයටයි ජනතා විමුක්ති පෙරමුණටයි න්‍යාය පත්‍ර දෙකක් තිබුණයි කියලා කවුරු හරි ජනතා විමුක්ති පෙරමුණේ මිනිහෙක් කියනවනම් මම අභියෝග කරනවා ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න මම ලෑස්ති. රට පාවා දෙන හැම කිවිසුමකම ජේවීපී එක හිටියා. උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. සජිත් ප්‍රේමදාස මහත්තයා ටෙලිෆෝන් එක සාප්පුවේ දාගෙන ඇවිල්ලා කිව්වා ඔර්ලෝසුවට ඡන්ද දෙන්න කියලා. තමන්ගේ ලකුණුවත් හඳුනා ගන්න බැරි නායකයෙක් කියන තත්ත්වයට තුමා වැටෙනවා. ගෙවල් 10කට එක පොඩි එකක් දාගන්න. අවුරුදු 12ට අඩු. ඕට්ටක් මෙහෙම අරගෙන ගාන නිකන් අර පදින්නේ පොඩි එකාට කියන්නේ ක්‍රීන් 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 නේද කියලා. මේ රටේ ජනතාව දුරකථනත් විසන්ධි කරයි මේ සමගි ජන බලවේගයේ දුරකථනයට කරන අපහාසයත් එක්ක. ඒ හින්දා ඉස්සරහට ජෝතිපාල මහත්තයාගේ සින්දුව එයාලගේ වේදිකාවේ දැම්මොත් අපි පුදුම වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය හා ටෙලිෆෝන් එක අතර කිසිම වෙනසක් නැහැ. නමුත් ඔරිජිනල් බඩුව තියෙන්නේ මෙතන. අංකුර වලට ගහන්න යන්න එපා. අපි කියන කිසිම ඩීල් එකක් නැහැ රාජපක්ෂවරුන් සමග. අපි එකතු වෙන්නෙත් නැහැ. එතුමාගේ පැටිකිරිය ගැන හොඳට දන්නවනේ. මහින්දත් එක්ක අවුරුදු 10ක් ඉඳලා දැන් එනවා අපිට අනුමත කියන්නේ. ඉතින් අපි ආණ්ඩු වරන් දෙනවා. මේගොල්ලෝ තියාගෙන නැත්නම් අපි බලද ආයිත් අපි රනිල් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩු හදන්න සූදානම් නැහැ. උඩරට මොකද්ද? උරුම ඇමති නේද කිරියල්ල මහත්තයා. උඩරට උරුමේ නේ උඩරට කරුමේ. තිබ්බ සියල්ල වික්කා. අද ඔබට කියන්න මහනුවර දුරකථනයයි අලියයි දෙකම එක්ක වුණා. මන්ත්‍රී ආසන 3ක් ගන්න බෑ. මේ රට විනාශ වීමට වග කියන්න ඕනකම තියෙන රනිල් මහත්තයාගේ ආණ්ඩුවේ අය නම් කලින් ආණ්ඩුවේ ජනාධිපති කවුද? මෛත්‍රීපාල මහත්තයන්. එතුම ඡන්ද ඉල්ලනවා මහින්ද මහත්තයත් එක්කෙන් පොළොන්නරුවෙන්. එතුමත් දිනුවොත් එහෙනම් ඇමරිකමක් ගන්න වෙයි නේද? සංධානයේ කිසිම තැනක කියලා නැහැ. ඒගොල්ලන්ට ඇමතිකම් දෙන්න ඒගොල්ලන්ට තනතුරු දෙනවයි කියලා. මෛත්‍රීපාල කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි විදිහේ. මෛත්‍රීට ගෑවිච්ච එකකට ඡන්ද දෙන්න. ඕටාබේ මහත්තයා කරේ හැමදේම තිබ්බට හරියනවද? අපි එතුමට බලය දුන්නොත් තමයි මේ රට වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි හැමෝම එකතු වෙන්න ඕනේ තුනෙන් දෙකේ බලයක් ගන්න. එක්සත් ජාතික පක්ෂයේ අති විශාල පිරිසක් දැන් අපිත් එක්ක අතර බෙදන් තියෙනවා. මේ වෙලාවේ අලියට ඡන්ද දෙන කවුරු හරි එක්කෙනෙක් ඉන්නවනම් එයා මහින්ද මහත්තයාට උදව් කරන කෙනෙක් හැටියට තමයි මට නම් තියෙන්නේ. ඊයේ පිටට මහින්ද මහත්තයා කියලා තියෙනවා. දැන් අපිට බෞද්ධරේ ගන්නත් ප්‍රශ්නයක් නැහැ. අපිට රනිල් මහත්තයාගේ නා හැරිය එකතු කරගන්න පුළුවන්. මේ මහගෙදර එළියට ගිහිල්ලා ওই කුඩි ගෙදරේ මේ විවේචනය කරන එක විතරයි තියෙන්නේ. ඉරමණයක් එංගලන්තේ ගියත් කහන්න පුළුවන් අනේ පොල්නේ. අන්න ඒ වගේ අද හැකියාවට දර්ශනය ඉදිරිපත් කරන බැරි තත්ත්වයකට තමයි වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂ ගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැත්තම් ඡන්දේ කරන එකයි තියෙන්නේ. අපි සමගි ජන බලවේගයේ හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා. ඇත්තටම පාර්ලිමේන්තු විපක්ෂ නායකකම හැල්ලුවට ලක් කරපු විපක්ෂ නායකවරයෙක් විදියට තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා ඉතිහාසගත වෙලා තිබෙන්නේ. ඒ පාර්ලිමේන්තුව තව කාලයක් තිබ්බනම් එහෙම മന്ത്രിවරු හැටියට අපිටත් එපා වෙනවා. මංගල සමරවීරගේ දේශපාලන නික්මයාම පිළිපිය නොහැකි හිස්තැන කොම්රේඩ් සුනිල් නදුන්නේ. දැන් කොහොමද මේ තියෙන සහවාස? අර මලිට ගහනකොට චන්දරාට වෙනවා වගේ මංගල යනකොට සුනිල් නදුන්නේ තියනවා. මැතිවරණ කොමිසම විපක්ෂයට ගැළපෙන ලෙස නීති සකසමින් විපක්ෂයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරනවා. වවුනියාව නන්දිමිත්‍රගම් ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට ක්‍රමින් ඔහු මේ බව සඳහන් කළා. මහින්ද දේශප්‍රිය කියන මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇත්තටම ගත්තොත් ඔහු රාජ්‍ය නිලධාරියෙකුට වඩා හොඳ නළුවෙක්. ජෝඅබේ වික්‍රම මහත්තයා හිටියනම් එයා පරාද වෙනවා. මහින්ද දේශප්‍රිය දක්ෂතම නළුවා බවට පත් වෙනවා. මහින්ද දේශප්‍රිය කියනවා මීට කලින් වැරදි දෙයක් වුණා නම් ඒක නැවත කරන්න ඕනේ නැහැ කියලා. දැන් පහුගිය මහ මැතිවරණවල කාර්යාලවල නමයි රූපේයි අංකෙයි දාගන්න දුන්නා. දැන් මේ පාර කාර්යාලවල නමයි රූපේයි අංකෙයි දාගන්න බෑ. එතකොට මහින්ද දේශප්‍රිය කියන්නේ කලින් වෙච්ච එක වැරදි. මේ පාර විතරක් මේක නිවැරදි වෙන්නේ කොහොමද? එතකොට මහින්ද දේශප්‍රිය තොත්ත බබාද? දැන්ද මේ මහින්ද දේශප්‍රිය වැඩි හිටියෙක් වෙලා තියෙන්නේ. නීතිය දැනගෙන තියෙන මහින්ද දේශප්‍රිය දැන්ද? ඇත්ත කතාව විරුද්ධ පක්ෂයේ 3ට 4ට 5ට කෑලි වලට බෙදිලා දාගන්න කාර්යාලයක් හොයාගන්න තැනක් නැහැ. විරුද්ධ පක්ෂයට පණ නැති හින්දා පණ නැති විරුද්ධ පක්ෂයට ගැළපෙන විදියට තමයි මහින්ද දේශප්‍රිය නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේ පක්ෂග්‍රාහී රාජසේවයේ ඉන්න රංගන ශිල්පියා මහින්ද දේශප්‍රිය දන්නවා දිනන්නේ පොහොට්ටුව කියලා. මේ පොළඹවන්නේ පොහොට්ටුවට වැටෙන ඡන්ද වැඩි ප්‍රමාණයක් අවලංගු ඡන්ද බවට පත් කරන්න.
වතිර ගහද්දි වරද්ද ගන්න තත්ත්වයකට මිනිස්සු පත් කරන්න. ඒක තමයි මහින්ද දේශප්‍රිය ඇතුළු ඔය තුන් කට්ටුවේ කුමන්ත්‍රණය. මේ රටේ පරමාධිපත්‍ය බලයේ හිමි මහජනතාව ඔය කොබිසම වටලලා හරි ඔය තක්කඩි ස්ථාවරේ පරාජයට පත් කරන්න ඕන. කටුනායක ගුවන්තොටුපළ යළි විවෘත කිරීම මගින් COVID-19 වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 25 වෙනිදා සිට මේ දක්වා සමාජය තුළින් රෝගීන් වාර්තා වී නොමැති පසුබිමක වුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතු බවයි. COVID-19 වෛරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව යාමත් සමග මේ වන විට වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ පිරිස 1639ක් දක්වා ඉහළ ගියා. ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු ඊයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. එම පිරිස ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කළේ මෙලෙසින්. කෙසේ වෙතත් ඉන් පුද්ගලයන් 19 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 2033ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව තවදුරටත් වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 383ක් පමණක් වීමද විශේෂත්වයක්. මුලතිව් ගුවන් හමුදා කඳවුර ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය සාර්ථකව අවසන් කළ නාවික හමුදා සාමාජිකයන් 223ක් අද පිටව ගියා. මේ COVID-19 වසංගත කාලය අවසානයත් එක්ක අපි මාර්ගෝපදේශ 46ක් රටට හඳුන්වා දුන්නා. මේ මාර්ගෝපදේශ වලින් අපි ප්‍රධාන කාරණා 3ක් ඉලක්ක කරා. සමාජ දුරස්ථභාවය, ශ්වසන ආචාරශීලීභාවය සහ අපේ අත්වල පිරිසුදුකම කියන තුන. අපට පෙනී යනවා ජනතාව මේ කාරණා ගැන එතරම් සැලකිල්ල නොදක්වා කටයුතු කිරීම. මේ සැලු වීම තුල ගැටලුව වන්නේ නැවත වතාවක් අපි රට විවෘත කරනකොට ගුවන්තොටුපළ විවෘත කරන විට නැවත වෛරසය රටට ඇතුල් වීමේ අවදානම තුල අපිට තියෙන ප්‍රධානම අවිය තමයි නැවතත් ඒ වෛරසය සමාජ සම්ප්‍රේෂණයක් බව දක්වා වළක්වා ගැනීම සඳහා සමස්ත ජනතාව විසින් මේ කියන චර්යාත්මක වෙනස දිගටම පවත්වා ගැනීම. මේක ඇත්ත වශයෙන්ම සතියකට දෙකකට මාසයකට දෙකකට නෙවෙයි දිගටම පවත්වා ගත යුතු තත්ත්වයක්. මේ අතර යුද හමුදාපති ලොතනන්ට් ජෙනරාල් ශාවෙන්ද්‍ර සිල්වා මහතා අද මල්ලතු හා අස්කිරි මහා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව වත්මන් COVID-19 තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ජනතාවගේ වගකීමක් වෙනවා තවදුරටත් ඒ COVID වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි දකිනවා පසුගිය දින කිහිපෙදී විශේෂයෙන්ම COVID රටෙන් සම්පූර්ණයෙන් ඉවරයි කියලා හිතාගෙන මාස්ක් එකක් දාන්න නැතුව, ශාරීරික දුරස්ථභාවයන් රැක ගන්න නැතුව COVID ලංකාවේ තිබෙත් නැහැ වගේ හිතාගෙන වැඩ කරන කණ්ඩායමක් අපි දකිනවා. ඉතින් ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක්. ඒ විය යුතු නැහැ. මන්ද මේ රටේ COVID ආසාදිතයන් සමාජය තුළ නැතු වුණත් රෝහල් වල සිටිනවා. මේ අතර මුඛ ආවරණ පැළඳීමකින් තොරව ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන පුද්ගලයන්ට අවවාද කර ඔවුන්ගේ තොරතුරු ලබා ගන්නා ලෙස වැඩවලන පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී තිබෙනවා. අපි පසුගිය කාලය තුර නිරීක්ෂණය කළා මහ ජනතාව මේ තත්ත්වය නිවැරදිව වටහාගෙන නොමැති බව. විශේෂයෙන්ම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දීලා තියෙන උපදෙස් සහ මාර්ගෝපදේශ ඒ ආකාරයෙන්ම පිළි නොපදින බව අපිට නිරීක්ෂණය වුණා. ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැළඳගෙන නැතුව මහ ජනතාවට සෞඛ්‍ය අවදානමක් ඇති වෙන ආකාරයට කටයුතු කරන පුද්ගලයන්ට නිරෝධායන රීති පිළිබඳ අවබෝධයක් ලබා දීමටත් ඒ පිළිබඳව අවවාද කිරීමටත් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ තත්ත්වය ඒ ආකාරයට සිදු නොවුනොත් අපි බලාපොරොත්තු වෙනවා යථා කාලයේදී නිරෝධායන රෙගුලාසිය ආකාරයෙන්ම නැවත ක්‍රියාත්මක කරන්න. මීට මාස 14කට පමණ එපිට සිදු වූ පාස්කුවිරදා බෝම්බ ප්‍රහාරය තාමත් ලක්වාසීන්ගේ මෙන්ම ලෝවාසීන්ගේත් හදවත් තුළ දෝංකාර දෙන ඛේදවාචකයක්. 2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා නිවසෙන් පිටව ගොස් පාස්කුවිරදා දේව මෙහෙයට සහභාගී වූ තිදරුමවක් මාස 14කුත් දින දෙකකට පසු නිවසට පැමිණෙන්නේ එකී ඛේදවාචකයේ තවත් අමිහිරි මතක රසක් සමගින්. මේ ඇය සහ ඇගේ සමීපතමින් අවදි කළ එය අඳුරු මතකයයි. එදා මමයි මගේ ආච්චි අම්මයි ලොකු මල්ලි පොඩි මල්ලි කියා පූජාවට එලෙස ඔවුන් දේවාශිර්වාදය ලබා ගැනීම පිණිස ගොස් තිබුණේ කටුවපිටිය දේවස්ථානය වෙතයි. නමුත් ඒ අතරතුර යක්ෂයාගේ හෝරාව කිසිවෙකුටත් නොදැනීම උදා වී තිබුණා.
ලොකු සද්දයක් ඇහුණා. ඒ වෙලේ මගේ අම්මයි ලොකු මල්ලි පෙවුන්නේ නැහැ. මාවත් මගේ මිනි බිරියවත් බිම වැටුණා. මම ඊළඟට ගියේ පුංචි බබාව ගන්න. ඊට පස්සේ දෙවනුව බැලුවේ අනිත් පුතාව. ඒ පුතාව මම ගන්නවත් එක්ක මට දැනුණ සම්පූර්ණයෙන්ම අප්‍රාණිකයි කියන එක ඊළඟට මගේ දුව බැලුවා. දිවි හැරගිය සිය ගණනක් දෙනා අතරින් සිය දියණියගේ පණ ගැහෙන ආකාරය ඇය හඳුනා ගන්නවා. ඇහැක් ලේ රත් වෙලා එළියට බහලා තියෙනවා. එයාට සිහිය තියෙනවා. අම්මා කෑ ගහලා ඉස්පිරිතාලට ත්‍රිවිල් එකක මාව අරන් ආවා. මාව රාගමට ගෙනියන අතරතුරදී මට සිහිය නැති වෙලා තිබ්බා. එලෙස රෝහල්ගත වන තිලිනා හර්ෂණී යලි නිවසට පැමිණෙන්නේ වසරකුත් මාස 2කට සහ දින 2කට පසුයි. ඒ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිට නිවසට පැමිණි අවසන් තැනැත්තිය ලෙසයි. කෙසේ වෙතත් ඇය තවමත් ඒ අමානුෂික ප්‍රහාරයේ ක්‍රූරත්වයෙන් පීඩා විඳිනවා. මගේ බරපතල හානිලා තිබ්බ සුසුම්නාවට ඊට අමතරව වම් මැහැ සම්පූර්ණයෙන්ම මගේ අයින් කරලා තියෙන්නේ. ඉනින් පහළ මගේ පණ නැහැ. ඒ වගේම අත්වල ඇඟිලි හසුරුවන්න අමාරුයි. ගිලන් වූදා පටන් Tamanගේ දුක සැප සොයා බැලූ බොහෝ දෙනා ගැන ඔවුන් සිහිපත් කරන්නේ ස්තුතිපූර්වකවයි. මේ තතරපත් වෙච්ච දවසේ ඉඳන් කාදිනතුමා තමයි අපිට හැමදේම කරේ. බිෂොප් හවුස් එක කරා තමයි දඬුරත් මෙයාගේ වෛද්‍ය ප්‍රතිකාර වලට සියලුම වේදන් දරන්නේ. කාර්ඩිනල්තුමා ඇවිල්ලා මෙහි පිට දෙවියෙක්. අපේ පල්ලියේ සමහර බෞද්ධ අයත් හිටියා. කතෝලික අය විතරක් නෙමෙයි. ඒත් එයා මොකක්ද ආගම කියන එක දේවත් බලන්නේ නැතුව තමයි ඒ හැම කෙනෙක්ටම උදව් කරේ. මේ විදියට දෙමව්පියන්ගේ මානසික මට්ටම, අපේ මානසික මට්ටම, ඒ වගේම මේ ගමේ මිනිස්සුන්ගේ මානසික මට්ටම ඒ විදියට පවත්වාගෙන යන්න ලොකු හේතුවක් උනේ කාදිනල්තුමා. මොකද උන්වහන්සේගේ වචනෙට විශේෂයෙන් කතෝලික ජනතාව හිස නම්නවා. නැත්තම් ලොකු ලේවිලක් වෙන තිබ්බා මේ රට. ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවක්. එහෙත් එම මූලික අවශ්‍යතාව වෙනුවෙන් 15 වසරක සිට සටන් වදින ගම්මානයක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වුණා. හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට ඈත වවුලුගල ග්‍රාම සේවා වසමේ පදිංචි නිවාස 300ක පමණ පදිංචිකරුවන් නිරන්තරයෙන් පානීය ජලය හා නිසි මාර්ග පහසුකම් නොමැතිකමින් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා. ගම්මුන් පෙන්වා දෙන්නේ Taman කඳු සහිත ප්‍රදේශයක ජීවත් වන බැවින් පානීය ජලය සපයා ගැනීම දැඩි දුෂ්කර කාර්යයක් වී ඇති බවයි. මේ පිළිබඳ අවස්ථා රැසකදී බලධාරීන්ව දැනුවත් කළද මෙතෙක් ඔවුන්ගේ අවධානය Taman වෙත යොමු නොවූ බව ඔවුන් පවසනවා. මේ වවුලගල ජනපදයේ තේරීපත්ති മന്ത്രിගුලන් 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්වත් මේ ගැන සලකලා බලන්නේ නැහැ. පායන කාලේට මඩ ටික හූරලා පෙරලා අරගෙන යනවා සමහර ගෙවල් වල. ඒ තරම් අසන්න තත්ත්වයකයි අපි සිටින්නේ. අවුරුදු 15ක් විතර එනවා අපි ඇවිල්ලා. තාම අපිට වතුර නැහැ. ගෙවල් අත්හැරලා දාලා ගිහින් තියෙන සෙනක ගොඩක් වතුර නැති හින්දා උදේට ඉස්කෝලේ යන්න වතුර නැහැ. ගොඩක් පල්ලෙහා යන්න ඕනේ. මූණ හොද නැහැ හින්දා ඉස්කෝලේ යන්න සමහරක් වෙලාවට පරක්කු වෙනවා. වවුලුගල ගම්මානයට ජලය සැපීම සඳහා ජල ටැංකියක් ඉදි කෙරුණද එම ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම හේතුවෙන් ඉන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට හැකිව නැහැ. මේ ළමයි දුක් විඳිනවා වතුර නැතුව වතුර ගේන්න විදියක් නැතුව. ඔය මීල් බැරක් දාගෙන වතුර අරන් එනවා. වතුර ටික ප්‍රධානම දෙයක් මිනිහාගේ. ඉතින් ඒක නැති පළාතක අපි කොයිතරම් දුක් විඳිනවද වතුර නැතුව. මේකට මුල් වෙලා කවුරු හරි කෙනෙක් වතුර ටිකක් දෙනවා නම් ජාතිත් පිංගයි තියෙනවා. මොරටුව ලුණාව විරලාශ්‍රිතව ජීවත්වන ජනතාවගේ නිවෙස්වලට මුහුදුරළ පැමිණීම හේතුවෙන් ජීවිත අවදානමක් මතුව තිබෙන බව එම ජනතාව ඉල්ලා සිටින්නේ කඩිනමින් Tamanට ආරක්ෂිත නිවෙස් ලබා දෙන ලෙසයි. මොරටුව ලුණාව මුහුදු වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට පවුල් 50කට අධික සංඛ්‍යාවක් ජීවත් වනවා. දිවර කර්මාන්තය මෙන්ම විවිධ කුලී රැකියාවල නිරත වෙමින් සිය ජීවිකාව සරි කර ගන්නා මොවුන් සියල්ලන්ම අඩු ආදායම්ලාභීන්. හිසට සෙවණක් ලෙස තනාගත් තම නිවෙස් මුහුදු රළ මගින් දියමට රැගෙන යාමට උත්සාහ කිරීම හේතුවෙන් මේ ජනතාව මේ දිනවල මුහුණ දෙන්නේ දැඩි අසීරුතාවයකටයි. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ රත්මලාන ගල්කිස්ස මුහුදු ප්‍රදේශයන්ගෙන් වැලි ලබා ගැනීම මෙලෙස මුහුදු රළ නිවෙස් වෙතට පැමිණීමට හේතුව වී ඇති බවයි. මීට කලින් මේ වගේ දෝර ගැහුවේ නැහැ. රත්මලාන ගල්කිස්ස දිහා වැලි ගත්තන් අපි හිතනවා ඒ වැලි ගත්තු ඉඳ තමයි දැන් මේ ගමන මෙච්චර දෝර ගැහුවේ කියලා. අර සුනාමියටත් වඩා දෙයක් තමයි මේ දැන් වෙලා තියෙන්නේ. ඊයේ උරුව පරිප්පු ඇතිලිය. මේ පරිප්පු ඇතිලිය පෙරලෙන්න ගැහුවා දෝරයක්. ඉතින් අපිට කන්න තියනවාද? මුහුදු රළ ඇවිල්ලා ගෙවල් ඇතුළට ගහලා ඒවා ඔක්කොම තියෙන පිගන් කෝප්පද හැමදේම විනාශ වෙලා තියෙන්නේ අපේ ගෙවල් ඇතුළේ තියෙන දේවල්. අපි බොහොම දුකෙන් ජීවත් වෙන වැල්ලේ අවුරුදු 8 ගානක් වෙනවා වැල්ල රැයිලා මේ ගේ ඇදලා අවුරුදු 28ක් වෙනවා.
පිටි කෑලි කැඩිලා ගියා. කෑල්ලම මූසර ගියා. ඔවුන් පවසන්නේ අවස්ථා කිහිපයකදීම Taman මුහුණ දෙන මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කළද මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි. ජීවිත අවදානමෙන් දිවිගෙවන මෙම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම හිසට ආරක්ෂිත නිවසක් ලබා දෙන ලෙසයි. නුනායි පාර්ලිමේන්තුව ළඟ ඉඳලා නුනායි ස්ටේෂන් දක්වා මීටර 30 සම්පූර්ණයෙන්ම අවදාන කලාපයක් බවට පත් වෙලා තියෙනවා. අගමැතිතුමාට ජනාධිපතිතුමාට ඉල්ලා සිටිනවා මේ ගැන ඉක්මනින් හොයලා මේ ගෙවල් ඡන්දෙන් ඉස්සලා කොයි මොහොතේ කාගේ ජීවිතයක් නැති වෙයිද දන්නේ නැහැ. ජීවිතයක් නැතුනට පස්සේ දීලා වැඩක් නැහැ. කාමසේකයල්ලා කියන මේ ආරක්ෂක ස්ථානයකට යන්නලු අපිට. ඒගොල්ලෝ කරන් දෙයක් නැහැ කියලා. පොලිසිය ගියාම පොලිසියෙන් කියනවා ඒගොල්ලොන්ට කරන් දෙයක් නැහැ පොලිසිය ආගිලා අපි මොනවා කරන්නද කියලා. පස්සේ ආදිසික මණ්ඩලෙක් කියනවා දැන් මොනවක් කරන්න බෑ. එතරම් දුක් කියලා වගලාගත්ත ගේ වාතේ මාසලට පිස්සි දෙන බුදු බවත් වෙන මඩයක් කරන් දෙන්න කොහෙන් හරි දැන් තව දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. රාජකාරී නිලැඳුමින් කලක් තිස්සේ ගංජා ජාවාරමක නිරත වූ අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ගංජා කිලෝග්‍රෑම් 10ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය උපතැපල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ලියුම් බෙදන්නෙකු රාජකාරී වේලාව තුළ නිලැඳුමින් ගංජා අලෙවි කරන බවට පොළොන්නරුව අපරාධ විමර්ශනාංශයට ලැබුණු තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා කළ වැටලීමකදී ගංජා පැකට් 100කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. කෙසේ වෙතත් පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. පොතුවිල් නගරයට පැමිණි වලසකු වනජීවි නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් අතර එම සත්වයා නිර්වින්දනය කර කුමන ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට කටයුතු කළා. නිකවරටිය දැදුරුවය නව පාලම ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අමාත්‍ය ජොස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබුණත් අමාත්‍යවරයා අදාළ ස්ථානයට පැමිණ මෙලෙස පිටව ගියේ අදාළ කටයුත්ත මැතිවරණ නීතිවලට පටහැනිව සිදුවන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අනතුරුව එම ස්ථානයේ සවිකර තිබූ බැනර් සහ පෝස්ටර් ගලවා ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළා. විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ අයිස් මද්‍රව්‍ය සමග සැකකරුවෙකු මොරටුව එගොඩ උයන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිරි මහමැතිවරණයේදී සෞඛ්‍ය නීති අනුව ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් පෙරහුරුවක් අද කුරුණෑගලදී පැවැත්වුණා. පොලිසිය සහ පොලිස් විශේෂකාර්ය බලකාය එක්ව ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකදී රථවාහන නඩු 2937ක්, මත්පැන් වැටලීම් 1118ක් සහ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම 1014ක් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා. රටවටා හිරු. ලොවවටා හිරු. මාස කිහිපයක් තිස්සේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ඇතුළු ප්‍රාන්ත කිහිපයක බෝ වී සිටින කාන්තාර පළඟැටි උවදුරට මෙතෙක් නිසි විසඳුම් ලැබී නැහැ. එම පළඟැටියන් පළවා හැරීමට ඉන්දියානුවන් අත්හදා බලන අපූර්ව උපක්‍රමයක් වේ. ඉන්දීය පරිසර අමාත්‍යාංශය නිවේදනය කරන්නේ මෙම කාන්තාර පළඟැටියන් වර්ග කිලෝමීටරයක වපසරියක් තුළ මිලියන 40ක් පමණ විසිරී පැතිරී සිටිය හැකි බවයි. එක් රැයකින් මිනිසුන් 35000කට පමණ සරිලන ආහාර ද්‍රව්‍ය ඔවුන් පරිභෝජනයට ගන්නා බවත් ගණන් බලා තිබෙනවා. ලොවවටා හිරු. මේ සමගින් අදට ඔබෙන් සමුගන්නවා. පැත්තනගත් ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු 11:55 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයේ. සුබ රාත්‍රියක්.